समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स उपादानीयेषु भिक्खवे धम्मेषु अस्सादानुपस्सिनो विहरतो तन्हा पवड्ढति तन्हा पच्चया उपादानं उपादान पच्चया भवो भव पच्चया जाति जाति पच्चया जरा मरणं शोक परिदेव दुःख दोमनस्सुपायासा संभवन्ति एवमेतस्य केवलस्य दुःखस्कन्धस्य समुदयोऽति මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේහි සඳහන් වෙන වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රයේ නම උපාදාන සූත්‍රය. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි මේ සූත්‍රය දේශනා කළා තියෙන්නේ. සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේහි සඳහන් වෙන්නේ බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාදය මුල් කරගෙන මේ දුක ඇති වෙන වැඩපිළිවෙල පිළිබඳව සහ දුක නැති කරන වැඩපිළිවෙල පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පටිච්ච සමුප්පාදය මුල් කරගත් දේශනා තමයි අභිසමය සංයුක්තයේහි අන්තර්ගත වෙලා තියෙන්නේ. උපාදාන සූත්‍රේනොත් පටිච්ච සමුප්පාද විවරණයක් සිද්ධ වෙන නිසා මෙය සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයට ඇතුල් කරලා තිබෙනවා. උපාදාන කියන වචනයේ සාමාන්‍ය අපි භාවිතා කරන දන්න සරල අදහස තමයි දැඩිව අල්ලා ගැනීම කියලා කියන්නේ. දැඩිව අල්ලගන්න එක. දැඩිව අල්ලගන්නේ මොකෙන්ද? මනසින්. අතින් පයින් නෙවෙයි. මනසින් දැඩිව ග්‍රහණය කරන එකට පාලියෙන් යොදන වචනය තමයි උපාදාන කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඕනම දෙයක් දැඩිව අල්ලා ගත්තාම කෙනෙක් උත්සාහ කරනවා ඒ අල්ලගත්ත දේ තමන් සන්තක කරගන්න, තමන්ට අයිති කරගන්න. අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ යමක් මගේ කියලා හඳුන්වන්නේ ඒක මගේ ළඟට අරගෙන. මගේ ළඟට අරගෙන ඒක මගේ කියලා අන් අයට පෙන්වන අවස්ථා ඔබ ඕන තරම් දැකලා ඇති. යමක් තමන් ප්‍රිය කරන යමක් තමන් ළඟට අරගෙන. දැන් උදාහරණයකට ගත්තොත් අම්ම කෙනෙක් දරුවෙකුට, තාත්තා කෙනෙක් දරුවෙකුට ආදරේ. එතකොට ඒ ආදරේ වැඩි වුණාම මගේ කම වැඩියෙන් දැනෙනකොට ඒ අම්මා, ඒ තාත්තා, ඒ දරුවා තමන් ගාවට අරගෙන අනිත් අයට කියනවා මේ ඉන්නේ මගේ පුතා, මේ ඉන්නේ මගේ දුව කියලා බොහොම ආදරෙන් හඳුන්වලා දෙනවා.
තර මේ මගේකම වැඩි වෙලා අල්ලා ගැනීම වැඩි වෙනකොට කරන වැඩක් තමයි ඒව ළඟට ගන්න එක. දැඩිව අල්ලා ගැනීම ගත්තට පස්සේ කරන ක්‍රියාව තමයි ළඟට ගන්න එක. ඉතින් මේ උපාදාන කියන වචනේ දෙවැනි අර්ථය තමයි ළඟට ගැනීම කියන. උප කියන්නේ සමීපාර්ථය හඟවන පාළි උපසර්ගය. ආදාන කියලා කියන්නේ ගන්නවා කියන එක. එතකොට උපාදාන කියන්නේ ළඟට අර ගන්නවා කියන එක. දුර ඈත තියෙන අරමුණු වල තණ්හාවෙන් බැඳිලා මනසින් උපාදානය කරාම ඒව මනසට ළඟට ගන්නවා. ළඟට අරගෙන මනසේ තැම්පත් කර ගන්නවා. අන්නේ ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා තමයි මේ වචනය උපාදාන කියන නමින් භාවිතා කරන්නේ. ඉතින් මේ උපාදානය කිරීම දුකට හේතු වෙන හැටි පැහැදිලි කරමින් තමයි බුදුහාමුදුරුවෝ මේ උපාදාන සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. මේ සූත්‍රයේදී මා මතක් කළ බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාදය හෙවත් දුක ඇතිවෙන වැඩපිළිවෙල පිළිබඳව දේශනා කරලා තියෙනවා. පටිච්ච සමුප්පාදයේ විග්‍රහ ක්‍රම දෙකක් තියෙනවා. දුක ඇති වෙන වැඩපිළිවෙල සහ දුක නැති කරන වැඩපිළිවෙල කියලා. ඒතර දුක ඇති වෙන වැඩපිළිවෙලට කියන්නේ පටිච්ච සමුප්පාදේ අවිජ්ජා මූලික පටිච්ච සමුප්පාදේ කියලා. දුක නැති කරන වැඩපිළිවෙලට කියන්නේ කුසල මූලික පටිච්ච සමුප්පාදය කියලා. එතකොට කුසලය මුල් වෙලා තමයි මේ දුක නැති කරන වැඩපිළිවෙල ආරම්භ කරන්නේ. අවිද්‍යාව මුල් වුණාම තමයි දුක ඇති වෙන්නේ. අන්න ඒ නිසා දැන් අපි දන්නවා පටිච්ච සමුප්පාදේ පටන් ගන්නකොටම පටන් ගන්න අවිද්‍යාවෙන්. අවිජ්ජා පච්චය සංඛාරා සංඛාර පච්චය විඥානං විඥාන පච්චය නාම රූපං ඔය ආදි වශයෙන් එහෙම අවිද්‍යාවෙන් තමයි පටන් ගන්නේ. ඉතින් පටිච්ච සමුප්පාදය පින්වත්නි බුදුහාමුදුරුවෝ එක එක්කෙනාට එක එක තැන් වලින් පටන්ගෙන දේශනා කරලා තියෙනවා. දැන් ලෝකේ ඉන්න ගොඩක් අයට ඔය අවිද්‍යා කියන වචනේ එහෙම තේරෙන්නේ නැහැ. හැබැයි ගොඩක් අයට තණ්හාව ගැන කිව්වොත් ටිකක් තේරෙනවා. එහෙම නැත්නම් උපාදානය ගැන කිව්වොත් ටිකක් තේරෙනවා. ඊටත් වැඩිය ජරා මරණ ගැන කිව්වොත් තේරෙනවා. ඉතින් අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ තමන් ළඟට එන ඒ ශ්‍රාවකයන්ගේ මානසිකත්වයේ බලලා ඒට ගැළපෙන විදිහට තමයි මේ පටිච්ච සමුප්පාදය දේශනා කරන්නේ. මොකද ඔයත් දන්නෝ බුදුරජාණන් වහන්සේට තියෙනවා අනිත් ශ්‍රාවකයන්ට නැති සුවිශේෂ ඥාන 6ක්. ඒවට අපි කියන ෂඩ් අසාධාරණ ඥාන කියලා. ඒ ෂඩ් අසාධාරණ ඥානයන්ගෙන් එකක් තමයි ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය කියන්නේ. ඉන්ද්‍රිය ධර්ම තියෙනවා 6ක්. ඒ කියන්නේ කුසල හිතක යෙදෙන කුසල සිතිවිලි තියෙනවා 5ක්. පංච ඉන්ද්‍රිය. ඒ පංච ඉන්ද්‍රිය මොනවද? සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. ඒව කුසල සිතේ යෙදෙන සිතුවිලි. ඒ ඉන්ද්‍රිය ධර්ම 5යි. ඒ වගේම රූපය මුල් කරගත්ත ඉන්ද්‍රයන් 6ක් තියෙනවා. ඒවට කියන්නේ ඉන්ද්‍රිය කියලා. ඒ අධ්‍යාත්මික ආයතන කියලාත් කියන ඒවට කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. එතකොට මෙතනදී මේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයේදී යෙදෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම 5 ගැන. ඒ පුද්ගලයන්ගේ සිත්වල කොච්චර ශ්‍රද්ධාව දියුණු වෙලා තියෙද, කොච්චර වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව මොන මට්ටම් වලද තියෙන්නේ කියලා බුදුහාඳුර දකිනවා. ඉතින් ප්‍රඥාව ඉහෙළම උදවියේ ඉන්නවනම්
ටිකක් ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නිසා එයාට අවිද්‍යාවෙන්ම පටන් ගන්නවා. සමහර වෙලාවට ඊට වැඩිය ප්‍රඥාව අඩු එක්කෙනෙක් නම් තණ්හාවෙන් පටන් ගන්නවා. ඊටත් වැඩිය ප්‍රඥාව අඩු නම් මුලින් ඉඳලා අගට කියන්නේ නැතුව අග ඉඳලා මුලට කියනවා. ඒකට කියන ප්‍රතිලෝම ක්‍රමය කියලා. මේ දුකෙහි එක්තරා අන්තයක් තමයි ජරා මරණ කියලා කියන්නේ. ඒතර ජරා මරණ කියන එක අපිට ප්‍රායෝගිකයි. මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම නේද අපි හැමෝම වයසට යනවා මරණයටපත් වෙනවා. ඒ සත්වේකුගේ ජරා මරණ ස්වභාවය. ඒ වගේම අපි දන්නව මේ ලෝකේ තියෙන බාහිර වස්තු තියෙනවා. අජීවී වස්තුන් තියෙනවා. ගහකොළ, ඇලදොල, ගංගා, ගොඩනැගිලි ඒවත් ජරා මරණ වලටපත් වෙනවා. දි รา පත් වෙනවා නැති වෙලා යනවා. ඒ කියන්නේ ජරා මරණ කියලා කියන්නේ. එතකොට දැන් ඒවා අපට තේරුම් ගන්න පහසුයි. ගහක් ගමල් ගහක් ගත්තොත් මොකද ජරා මරණ වලටපත් වෙනවා. නේද? මල් ගහ සමහර වෙලාවට වයසට ගිහිල්ලා පරණ වෙලා දිරල ගිහිල්ලා මැරිලා යනවා. මලක් ගත්තොත් මලත් ජරා මරණ වෙලා යනවා. නේද? පිපිලා තියෙන මල පිපෙන එක ಜಾති ටිකෙන් ටික අනුක්‍රමයෙන් මේක වෙනස් වෙලා යන එක ජරා නැති වෙලාම යන එක මරණ. එහෙනම් මේ ජරා මරණ කියන එක උරුම ජීවීන්ට විතරක් නෙවෙයි සත්තුන්ට විතරක් නෙවෙයි අජීවී වස්තුන්ටත් උරුමයි. එතකොට කොහොමද අපි මේක දකින්නේ? ඉතින් මේ ලෝකයේ සාමාන්‍යයෙන් හොඳට අවධානයෙන් ජීවත් වෙන මිනිසෙකුට ඒ කියන්නේ ලෝකයට සමීපව ජීවත් වෙන මිනිසෙකුට ඒ දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒතර ඒ අයට මහ ගැඹුරු ප්‍රඥාවක් ඕන නෑ ඒකට. අර තමන් අත්විඳින අත්දකින දේ පදනම් කරගෙන ගැඹුරු ප්‍රඥාවට යොමු කරන්න පුළුවන් ඒ බඳු අය. දැන් බලන්න උදාහරණයකට ගත්තොත් සෝපාක සෝවන් ඵලයට මාර්ගඵල ලබා ගත්තේ මහ ගැඹුරු ප්‍රඥාවක් කලින් තිබිලද? සුනීත ඒ වගේ උදවිය ඒ ඇයට මහා ගැඹුරු ප්‍රඥාවක් ධර්මයේ පිළිබඳව මහා ගම්බීර ඥානයක් තිබෙන්නේ නැහැ. හැබැයි යම් සමාජයේ පරිසරයේ තියෙන කිසියම් වටපිටාවක් මුල් කරගෙන යමක් උපයෝගී කරගෙන ඒ දේවල් මුල් කරගෙන යාලට ගැඹුරු ප්‍රඥාවකට නැඹුරු කරන්න හැකියාව තියෙන බව බුදුහාඳුරු දැක්කා. දැන් බලන්න චුල්ලපන්තක හාමුදුරු පොඩි හාමුදුරු කෙනෙක්. එතකොට මේ චුල්ලපන්තක හාමුදුරුවන්ට මේ නවාංග ශාස්ත්‍රු ශාසනය පිළිබඳව මේ ගැඹුරු ධර්මඥාන මොකුත් තිබෙන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දැක්කා උන්වහන්සේගේ ප්‍රඥාව උද්දීපනය කරන්න පුළුවන් මාධ්‍ය. ඒ නිසා උන්වහන්සේ දුන්නා මොකද්ද? රෙදි කෑල්ල අතර දුන්නා. මොන වගේ රෙදි කෑල්ලක්ද දුන්නේ? පිරිසිදු රෙදි කෑල්ල. දැන් ඔය ගොඩක් අය හිතාගෙන කිලිටි රෙදි කෑල්ලක් දීලා ඒක පිරිසිදු කරන්න කිව්වා කියලා. නෑ. වචනය තමයි රජෝහරණං. රජෝහරණං කියන්නේ දූවිලි ඉවත් කරනවා කියන එක. එතකොට දූවිලි ඉවත් කරනවා කියන එක මේක පිහදාන. පිහදානකොට මොකද වෙන්නේ? මේ රෙදි කෑල්ල ඉවත් කරනවා වෙනකොට කිලිටි වෙනවා. ඒතර බැලුව බාහිර සමාජෙ මේකේ කිලිටක් තිබ්බේ නෑ. කොහෙන්ද මේ කිලිට ආවේ? කිලිට ආවේ මේ රෙදි කෑල්ල කිලිටුනේ මගේ ඇඟේම තිබිච්ච ජරාවෙන් තමයි කියලා. අන්න තේරුම් ගත්තා. එතකොට ඒ වගේ තවත් කෙනෙකුට පහනක් නිවී යන ආකාරය දැකලා තවත් කෙනෙකුට පොළොවේ වතුර ගලා බහින්නට දීලා ඒව වතුර පොළොවට උරා ගන්න හැටි දැකලා එහෙම තමයි මේ විපස්සනාව පහළ වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට එක එක්කෙනාගේ ප්‍රඥාව උද්දීපනය කරන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ
සමහර අයට ජරා මරණ වලින් පටන් අරගෙන පටිච්ච සමුපාදයේ අවිද්‍යාව දක්වා විග්‍රහ කරනවා. සමහරුන්ට අවිද්‍යාවෙන් පටන් අරගෙන ජරා මරණ දක්වා විග්‍රහ කරනවා. සමහර අයට තණ්හාවෙන් උපාදානෙන් පටන් අරගෙන ජරා මරණ මේ දුක හට ගන්න හැටි විග්‍රහ කරනවා. ඉතින් මේ සූත්‍රයේදී උපාදාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මේ උපාදාන ධර්ම මුල් කරගෙන තණ්හාව ඇති වෙලා ඊට පස්සේ කොහොමද දුක ඇති වෙන්නේ කියන එක. එහිදී බුදුහාමුදුරු ස්වාමින් වහන්සේලාට මතක් කරනවා උපාදානීයේසු භික්ඛවේ ධම්මේසු අස්සාදානුපස්සිනෝ විහෙරතු තණ්හා පවඩ්ඩති. මහණෙනි උපාදානීය ධර්මවල ආස්වාදයෙන් දකිමින් වාසය කරන්නා වූ තැනැත්තාට තණ්හාව වැඩෙනවා කියලා. එතකොට උපාදානීයේසු ධම්මේසු කියලා මෙතන කියන්නේ දැඩිව අල්ලාගෙන ළඟට ගන්නා දේවල්. දැඩිව අල්ලාගෙන ළඟට ගන්න දේවල් වලට පොදුවේ කියන නම තමයි උපාදානීය ධර්ම. එතකොට මොනවද මේ දැඩිව අල්ලගෙන ළඟට ගන්න? ළඟට ගන්නවා කියන එකෙන්ම තේරෙන එකක් තියෙනවනේ. මොනවද ළඟට ගන්නෙ? දුර තියෙන ඒවානේ. නේද? ළඟ තියෙන එකක් ආයි ළඟට ගන්න ඕනේ නෑනේ. දුර තියෙන ඒවා. ඒතර දුර තියෙන ඒවා ගන්නෙ කොහාටද? ළඟ තියෙන ඒවා ළඟට. ළඟ තියෙන ඒවායෙන් තවත් විදිහකින් කියනවා නම් ළඟ තියෙන ඒවායෙන් දුර තියෙන ඒවා ගන්නවා. මොනවද ළඟ තියෙන්නේ? ළඟ තියෙන ඒවට කියන අධ්‍යාත්මික ආයතන. ඒ තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඉන්ද්‍රයන් අර කලින් කියපු ඉන්ද්‍රයන් 6. ඒක තමයි ළඟ තියෙන්නේ. එතකොට මේ ළඟ තියෙන මේ අධ්‍යාත්මික ආයතන 6ට ගෝචර වෙන බාහිර ආයතන තියෙනවා. ඒ තමයි ඇහැට ගෝචර වෙනවා රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශ, සිතට සිතුවිලි. අන්න ඒවා ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ඒවාට කියන තව නමක් තමයි උපාදානීය ධර්ම කියලා කියන්නේ. මේව තමයි සාමාන්‍ය කෙනෙක් ඒව ඈත තියෙන ඒවා ළඟට ගන්නවා. ළඟට ඇදලා ගන්න මෙන්න මේවා. එතකොට ළඟට ඇදලා අරගෙන මොකද කරන්නේ? අස්සාදානුපස්සිනෝ විහෙරතු. ආස්වාදයෙන් ඒක දකින්න පෙළඹෙනවා. දැන් මේක වෙන්නේ මෙහෙමයි. උපාදානීය ධර්ම කියන්නේ මං කිව්වා ළඟට ගන්න දේ කියලා. දැන් ඔන්න ඔබ අද ගෙදර ඉඳලා පන්සලට බණ අහන්න ආවනේ. ඔය බණ අහන්න එනකොට ඔය ඇස් දෙකට කොච්චර රූප පේන්නේ නැද්ද? නේද? රූප පේන්නේ නැද්ද? එතකොට ඔය පෙනිච්ච හැම රූපයක්ම ඔබට මතකද? මතක නැහැ. බහුතරයක් රූප මතක නැහැ. නේද? එතකොට මතක හිටියානම් හිටියේ මොකක් නිසාද? ඒ රූපේ බැඳුන නිසා. බැඳිච්ච ඒ රූපය දැන් ඔබේ ළඟ භෞතික වශයෙන් නැහැ. නමුත් මානසික වශයෙන් ඒ රූපය කොහෙද තියෙන්නේ? හිතේ. ඇයි හිතේ තියෙන්නේ? ඒක ඔබ උපාදානය කරගත් නිසා. එහෙම නැත්නම් අර රූපය හිතින් ළඟට ගත්ත නිසා. දැන් අන්න එහෙම ළඟට ගත්ත නිසා දැන් ඒක ඔබේ මතකේ රැඳී තියෙනවා. මතක ගබඩාවේ දැන් හරියට කම්පියුටර් එකක හાર્ඩ් ඩිස්ක් එකේ මෙමරිස් තැන්පත් කරන් ඉන්නවා වගේ. එතකොට පින්වත්නි ඔන්න ඔය මතක ගබඩාවේ රැඳී තිබෙන මේ
ආස්වාදනී මේ උපාදානීය ධර්ම හෙවත් මේ අරමුණු දිහා ඔබ අපි බලනවා කොහොමද? ආස්වාදයෙන්. ආස්වාදයෙන් බලනවා කියන්නේ මොකද්ද? සුබ විදිහට බලනවා. සුබ අරමුණක්, ඉෂ්ට අරමුණක් විදිහට ඒක බලන්න ගන්නවා. ඇහෙන් දැක්ක රූපයක් නම් ඔබ මතකේ තබාගෙන ළඟට අරගෙන තියන් ඉන්නේ. ඒ ළඟට අරගෙන තියාගෙන ඉන්න රූපයෙහි ඔබ සුබ පැත්ත බලනවා. ආස්වාදයෙන් ඔබේ රූපේ වැළඳ ගන්නවා. හරි ලස්සනයිනේ. ඔය ආදී වශයෙන් ඒක රූපේ තියෙන හොඳ පැත්ත බලනවා. ඒ හොඳ පැත්ත බලනකොට සුබ පැත්ත බලන්න මොකද වෙන්නේ? අන්න තණ්හාව වැඩෙනවා. ආසාව වැඩිගෙන එන්න ගන්නවා. ඒකයි කිව්වේ අස්සාදානුපස්සිනෝ තණ්හා පවඩ්ඩති. ආස්වාදයෙන් බලන වෙලාවට තණ්හාව ඇති වෙනවා. එතකොට ඕනෑම අරමුණක් ආස්වාදයෙන් වැළඳ ගන්න ගියොත් මොකද වෙන්නේ? ආස්වාදයෙන් වැළඳ ගන්න ගියොත් තණ්හාව ඇති වෙනවා. අන්න ඒකත් ඊටාම වැදගත්. ආස්වාදයෙන් වැළඳ ගැනීම තමයි හොඳ නැත්තේ. දැන් යම් කිසි අරමුණක සුබ පැත්තක් තියෙනව නම්, ලස්සනක් තියෙනව නම්, ඒ ලස්සන අපිට බලහත්කාරයෙන් කැතක් කරන්න බෑ. දැන් ලස්සන රූපයක් තියෙනවා. එතකොට ඒ රූපය බලහත්කාරයෙන් අපේ වුවමනාවට කැත කරන්න බෑනේ. මේ රූප දැක්කහම මගේ හිතේ කෙලෙස් ඇති වෙනවා. ඒ නිසා ලෝකේ තියෙන හැම ලස්සන රූපයක්ම කැත වෙන්න ඕන කියලා. එහෙම කැත කරන්න පුළුවන්. එහෙම කැත කරන්න ගියාම ලෝභය යටපත් වුවා ද්වේෂය ඉස්මතු වෙන්න ගන්නවා. නේද? වෙන ක්ලේශයක් ඇවිස්සෙන්න ගන්නවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? යථාර්ථවාදීව දකින්නයි මෙතන උගන්වන්නේ. ආස්වාදයක් විදිහට දකිනවා. හැබැයි වැළඳ ගන්න යන්නේ නැහැ. දැකලා මොකද කරන්නේ? ආස්වාදය විතරක් නෙවෙයි මෙහි ආදීනවයකුත් තියෙනවා. මේ සුභ අරමුණ, මේ ලස්සන රූපය හැමතිස්සෙම මෙහෙම තියෙන්නේ නැහැ. මේ රූපයම වෙනස් වෙනවා. මේ රූපය වෙනස් වෙන අනුක්‍රමයෙන් වෙනත් රූපයක් ආපු ගමන් මේ රූපයත් වෙනස් වෙනවා. එතකොට රූපේ වෙනස් වෙන ආකාර දෙකක් තියෙනවා. දැන් මේ දහත් වට්ටිය ගන්න. දැන් මේ දහත් වට්ටිය හෙට උදේ ඇවිල්ලා බැලුවොත් මේ විදිහටම තියෙන්නේ නැහැ. එතකොට ඒකෙන් කියන්නේ මොකද්ද? මේ දහත් වට්ටිය අනුක්‍රමයෙන් වෙනස් වෙලා ගියා. අවපැහැගන් වෙලා දුර්වල වෙලා ගියා. ඒ එකම වස්තුව හැටියට අපි හඳුන්වාගෙන ඉන්න සම්මුතිය හඳුන්වන දේ අනුක්‍රමයෙන් වෙනස් වෙලා යන හැටි. එතකොට ඒක වෙනස් වෙන හැටි දකින්න හෙට එනකන් ඉන්න එපා. නේද? හැබැයි මේ දහත් තට්ටිය බලලා ඉවර වෙලා මේ ළඟ තියෙන ඔරලෝසුව දිහා බැලුවොත් මොකද වෙන්නේ? මේ දහත් වට්ටිය ඔරලෝසුව දකින්නවත් එක්කම වෙනස් වෙලා ඉවරයි. අන්න ඒද අනිත්‍යයක්, වෙනස් වීම. ඒතර ඔරලෝසුව දැකීම නිසා දහත් වට්ටිය නැමැති රූපය වෙනස් වීම නැතිව යාම මට හෝ ඔබට වලකාලන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමයි අනත්ත කියලා කියන්නේ. Tamanට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ. එහෙම බැරි නම් මොකද කරන්න ඕන? දහත් වට්ටියේ ආස්වාදයෙන් බැඳෙන්නේ නැතුව ඉන්න ඕන. දහත් වට්ටිය ආස්වාදයෙන් බැඳෙන්නේ නැතුව හිටියනම් මොකද වෙන්නේ? ඒක වෙනස් වුණා කියලා දුකක් දැනෙන්නේ නැහැ. අන්න ඒ තත්වයෙන් මනස හදා ගැනීම අපි කරන්න ඕන. නමුත් මේ ලෝකේ ජීවත් වෙන පුහුදුන් සත්වයෝ, ප්‍රතග්ජන මිනිස්සු, කෙලෙස් බරිත අය පින්නතුනි වැඩියෙන්ම කරලා තියෙන්නේ ඇහැට පේන රූප වලින් හිත පිනවපු එක. කනට ඇහෙන ශබ්ද වලින් හිත පිනවපු එක.
නහයට දැනෙන ගඳ සුවඳ වලින් හිත පිනවපු එක. දිවට දැනෙන රස වලින් හිත පිනවපු එක. කයට දැනෙන ස්පර්ශ වලින් හිත පිනවපු එක. සිතට එන සිතුවිලි වලින් හිත පිනවපු එක. වැඩි හරියක් කරලා තියෙන එකයි. ඒ නිසා හිත දැන් ඒකට ඇඩික්ට් වෙලා ඉවරයි. ඇබ්බැහි වෙලා ඉවරයි. කොමකටද? අරමුණු වලින් සන්තුෂ්ත වෙන්න. ඒ නිසා හිත හැම තිස්සෙම එවන් සුබදායි අරමුණු හොයනවා. ඒ දකින අහන පරිහරණය කරන අත්විඳින අරමුණු වල ආස්වාදය හොයනවා. ඒ නිසා තමයි අපි හැම තිස්සෙම ප්‍රිය ලස්සන රූප දකින්නේ. ඒ ආස්වාදය හොයන හින්දා. කෑමක් කෑවොත් රහ කෑමක් කන්න අපි ප්‍රිය මොකද? අපි ඒ ආස්වාදය හොයනවා. ඇයි අපි අතීතයේදී වන් ආස්වාදයන් විඳලා ඒවයින් සතුටු වෙලා ඒවා තව තවත් බලාපොරොත්තු සහගතව ඉන්නවා. ඒ නිසා කෑමක් කෑවත් දිව පිනවන්න තමයි අපි බලන්නේ. ඒ වගේම ස්පර්ශයක් වින්දා පහසුවක් තමයි හොයන්නේ. නේද? ඒකට දැන් අපි මේ පුරුදු වෙලා ඉන්නේ. ඒ නිසා මේ ආස්වාදයෙන් ලැබෙන සැපයට මිනිස්සු ඇලිලා, මිනිස්සු විතරක් නෙවෙයි සියලු සත්වයෝ ඇලිලා ඉන්නේ. ඒ නිසා සත්වයෝ සම්බන්ධයෙන් බුදුහාඳුරු දේශනා කරන්නේ මොකද්ද? මේ ලෝකේ ඉන්න සියලු සත්වයෝ සුඛ කාම දුක්ඛ පටික්කුල. සැපට කැමති. මේ අද ඊයේ ඇති වෙච්ච කැමැත්තක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ ඉන්ද්‍රියන් පිනවීම තුල ඇති වෙච්ච මානසික ස්වභාවය. ඉතින් ඒ නිසා කොහේ ගියත් හොයන්නෙම සැප තමයි. නේද? ඒකනි පන්සලකට ගියත් හොයන්නෙම කණුවක්, තාප්පයක්, පුටුවක් නේද? හේතු වෙන්න තැනක්. ඒ මොකද ඒ අර සැපට තියෙන කැමැත්තනේ හුරු වෙච්ච ස්වභාවය. කෑම කන්න ගියාමත් එහෙමයි. මං හුරු වෙලා තියෙන්නේ මේ විදිහට කන්න, මට ඕව කන්න බෑ කියලා කියන්නේ අර ඒ හුරුව නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ. මේ ලෝකේ තියෙන ආස්වාදනීය ධර්ම කියලා කොටසක්. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ කොටස්. ඒවා මේ ලෝකේ ඉන්න පුහුදුන් සත්වයා ආස්වාදයෙන් දකිනවා. අස්සාදානුපස්සිතෝ විහෙරතෝ. මේ උපාදානීය ධර්ම ආස්වාදයෙන් දකිනවා. එතකොට අන්න ඒ ආස්වාදනීය ධර්ම හැටියට එයා හිතලා ඒහිම කල්පනා කරලා තණ්හාවෙන් බැඳෙනවා. තණ්හාවෙන් බැඳුනට පස්සේ මොකද කරන්නේ? තණ්හා පච්චය උපාදාන. අන්න ආයි තණ්හාවෙන් දැඩිව තණ්හාවෙන් අල්ලගත්තම ළඟට ගෙනල්ල තියාගන්න. උපාදාන ළඟට ගන්නවා. උපාදාන පච්චය භව. ඊට පස්සේ මොකද කරන්නේ? ළඟට අරගෙන ඉවර වෙලා භව කියලා කියන්නේ තියා ගන්නවා කියන එක. තණ්හාවක් ඇති වුණා, තණ්හාවෙන් උපාදානිය ඇති වුණා. ඒ කියන්නේ ළඟට ගත්ත, ළඟට අරගෙන තියා ගන්න. දැන් ළඟට ගන්න හැම එකක්ම තියාගන්නෙත් නැහැ. නේද? සමහරුන්ට ආසාවක් ඇති වෙනවා, ළඟට ගත්තා. ඊට පස්සේ ආයි ටික වෙලාවකින් ඕක අමතකයි. එහෙම අවස්ථාවක් තියෙනවනේ ඕන තරම්. හැබැයි සමහර ඒවා එහෙම නෙවෙයි. ළඟට අරගෙන තියාගන්නවට මේ ළඟට අරගන්නවට අමතරව තියාගන්නවා. අන්නේ තියාගන්න එකට කියනවා භවය කියලා. වෙන කොහෙවත් නෙවෙයි තියාගන්නේ. අල්මාරිය දාලා කාමරයක එහෙම නෙවෙයි. කොහෙද තියාගන්නේ? හිතේ. එතකොට හිතේ තියාගත්තට පස්සේ මොකද කරන්නේ? භවපච්චයා ජාති. අන්න හිතේ තියාගෙන මේක නැවත නැවත උපද්දවනවා. උපද්දවනවා කියලා කියන්නේ මොකද්ද? ආයේ මේක ගැන කල්පනා කරනවා. ආයේ කල්පනා කරනවා. මොකක් ගැනද? අර හිතේ තියාගත් එක ගැන. කොහොමද කල්පනා කරන්නේ? ආස්වාදයෙන්. ආස්වාදයෙන් කල්පනා කරන්න මොකද වෙන්නේ? නැවත නැවත තණ්හාවෙන් බැඳෙනවා. වැඩෙනවා. එතකොට බලන්න අර අපි බාහිර සමාජයෙන් අරමුණක් ගත්තා.
ඒ අරමුණෙහි අපි ආස්වාදයෙන් බැඳිලා තණ්හා කල්පනා කරලා ළඟට අරගෙන ඊට පස්සේ ඒක ළඟට අරගෙන තියාගෙන ආපහු කල්පනා කරනකොට නැවත නැවත කෙලෙස් වැඩෙනවා. නැවත කෙලෙස් වැඩෙනවා. ඒ වැඩෙන කෙලෙස් අතර එකක් ප්‍රධානම ක්ලේශය තමයි තණ්හාව. ඉතින් දැන් මේ තියාගත්ත තණ්හාවෙන් බැඳිච්ච අරමුණ තියෙනවනේ. ඒ අරමුණු පිළිබඳව අර තණ්හාවෙන් ඉන්න එක්කෙනා බලන්නේ දකින්නේ කොහොමද? ඒව මට පාලනය කරන්න පුළුවන්. ඒව වෙනස් වෙන්නේ නැහැ. මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ කියන්නේ මොකද්ද? අර තියාගත්ත අරමුණු දිහා බලනවා සංඥා විපල්ලාසයෙන්. අන්න ඔක හොඳ වචනයක් මතක තියාගන්න ඕන. විකෘති වූ හඳුනා ගැනීමකින් තමයි මේ අරමුණ දිහා බලන්නේ. මොකද්ද විකෘතිය? අනිච්චේ නිච්ච සංඤේ, දුක්ඛේ සුඛ සංඤේ, අනත්තේ අත්ථ සංඤේ, අසුභේ සුභ සංඤේ. අන්නේ විදිහට දකින්න. අනිත්‍ය දේ නිත්‍ය විදිහට දකිනවා. දුක් දේ සැප විදිහට දකිනවා. අනාත්ම දේ ආත්ම විදිහට දකිනවා. අසුභ දේ සුභ විදිහට දකිනවා. ඕකට කියන්නේ සංඥා විපල්ලාසය කියලා. වැරදි විදිහට වටහා ගන්න. ඉතින් වැරදි විදිහට හඳුනගත්තොත් මොකද වෙන්නේ? එතෙන් පස්සේ දිගටම වැරදිනවම තමයි. නේද? හඳුනා ගැනීම වැරදුනාට පස්සේ එතනින් පස්සේ දිගටම වරදිනවා. දැන් මෙහෙම හිතන් කවුරු හරි කෙනෙකුට කවුරු හරි මොකක් හරි හොඳ වචනයක් කතා කරන ආදරේ. එයා ඒක කතා කරන්නේ හොඳ වචනයක්. දැන් සරලව කිව්වොත් මෙහෙමයි. අපි ඉතින් මාතර කට්ටියනේ. දැන් කවුරු හරි කියනවා අනේ ඔහි බත් කාලා ඉන්නේ කියලා. කොළඹ පැත්තේ කෙනෙකුට ඕකේ කිව්වම් බලන්නකෝ මට ඔහේ කියලා කතා කරන්නේ කියලා මෙන්න මෙයාට කේන්ති යනවා. හැබැයි ඔහේ කියලා මාතර කතා කරන්නේ බොහොම ආදරණීය වචනයක්. දැන් බලන්න එකම වචනේ මාතර කට්ටියට ආදරේ ඇති වෙනවා. කොළඹ කට්ටියට තරහ යනවා. වචනේද වැරද්ද තිබුණේ? නෑ සංඥාවේ. නේද? අඳුනාගත්ත හැටි වරද්ද. අන්න ඒ කියන්නේ වැරදි විදියට අඳුනගත්ත නම් එතෙන් පටන් වැරදෙනවා. අඳුනගත්ත වැරදි විදියට බලන්න මට ඔහේ කිව්වා. එයා කවුද මට එහෙම කතා කරන්නේ? මමත් එයාට කියන්නම් කොහොමද වයින් දෙකක් කියලා දැන් එයාගේ කියන කේන්තිය වැඩෙනවා. වැඩෙන්න මේ කේන්තිය නැවත අද විතරක් නෙවෙයි ඔහේ කිව්වේ ගිය සතියේත් ඔහේ කිව්වා. අද කට වහගෙන හිටියොත් හෙටත් ඔහේ කියාවි. තවත් කේන්ති යනවා. කේන්ති ගියාම පාලනය කරගන්න බැරි නම් මෙයත් ඔහේ කියලාම ඉතින් ඔහෙට මොකද මං කෑවත් නැත කියලා ආයෙත් ප්‍රශ්න කරනවා. අන්න වචී දුෂ්චරිතය වුණා. ඊට පස්සේ අනිත් එක්කෙනාගේ ප්‍රතිචාරය හොඳ නැති වුණාම තවත් මෙයා ආවේගශීලී වෙනවා. වචී දුෂ්චරිතයෙන් නවතින්නේ නැතුව ඊට පස්සේ අතින් පයින් මේක තමන්ගේ ප්‍රතිවිරෝධතාවය ගොඩ නගනවා. කාය දුෂ්චරිතය යනවා. ගහ බැන ගන්න. අන්න හඳුනාගත් එකේ වැරදි හඳුනා ගැනීමෙන් වෙන විපාක නේද? එතකොට දැන් මේක මේ తాවකාලික මේ අපිට අත්විඳින්න පුළුවන් දෙයක්. එතකොට අපි මේ දීර්ඝ සංසාර ගමනකම මේ විදිහට දුක් විඳ යන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඔන්න ඔය වැරදි අඳුන ගැනීම නිසා. මේ සංඥා විපල්ලාසය නිසා. මොනවාද? මොහොතක් පාසා ඇතිව නැතිව යන වෙනස් වෙලා යන දේවල් වෙනස් වෙන්නේ නැහැ නිට්ටයයි කියලා හිතපු නිසා. තමන්ට කිසිම මොහොතක පාලනය කරගන්න බැරුව නිරන්තරයෙන්ම වෙනසකට ලක් වෙන දේවල් මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා හිතපු නිසා. එහෙම හිතපු හින්දා තමයි ඒවයි තණ්හාවෙන් බැඳුනේ. එහෙම තණ්හාවෙන් බැඳිලා ඉඳෙද්දී හැමතිස්සෙම සැපයි අපේක්ෂා කළේ. තණ්හාවෙන් බැඳිලා වෙනස් වෙන දේවල් නොවෙනස්ව තියාගන්නයි හිතුවේ. හැබැයි වෙනස් වෙන දේවල් නොවෙනස්ව තියාගන්න බැරි තැන උරුමුනේ දුකයි. දුක් සහිත දේවල් සැපයයි හිතා තණ්හාවෙන් අල්ලගත්තා.
අනිත්‍ය දේවල් නිට්ටයයි හිතලා අල්ලා ගත්තා. Tamanට පාලනය කරන්න බැරි දේවල් පුළුවන් කියලා හිතලා අල්ලා ගත්තා. අසුබ දේවල් සුබදයි කියලා හිතලා අල්ලා ගත්තා. අල්ලා ගත්ත තැන අල්ලගත්ත දේවල් වෙනස් වෙනකොට බැඳෙන දේවල් වෙනස් වෙනකොට උරුම වෙන්නේ දුකයි. ඒතර මේ දීර්ඝ සංසාර ගමනේ ඔබ අපි දුක් විඳගෙන ඉපදී මෙරි යන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි මෙන්න මේ අල්ලා ගැනීම නිසා. මේ බැඳීම නිසා. ඒතර එහෙම බැඳුනේ වෙන මොකක්වත් නිසා නෙවෙයි අරමුණු වැරදි විදියට අඳුනගත්ත නිසා. එහෙනම් දුක ඇතිවීමේ වරද කරලා තියෙන්නේ අපි වෙන කවුරුත් නෙවෙයි. බාහිර සමාජ පුද්ගලයෙක් නෙවෙයි අපිට මේ දුක දීලා තියෙන්නේ. මේ දුක අප විසින්ම නිර්මාණය කරපු එකක්. අප විසින්ම හදාගත් එකක්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ අරමුණු අඳුනා ගන්න හැටි. අරමුණු සංඥා විපල්ලාසයෙන් තොරව ත්‍රිලක්ෂණයෙන් අඳුනා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඉතින් එහෙම දක්ෂතාවයක් නැත්තම් මොකද වෙන්නේ? අර නිතරම වෙනසකට ලක් වෙන අරමුණු හමුවේ දුකටපත් වෙනවා. දැන් අර මං කියවනේ හිතේ තියාගත්ත කියලා අරමුණු. තියාගත්ත ඒවා හැමතිස්සෙම වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ ජරා මරණ වලටපත් වෙනවා. ජරා මරණ කියන්නේ ඇති වෙනව නැති වෙනව. මොකද? එතකොට මෙන්න මේ ජරා මරණ වලටපත් වෙනකොට කුමක්ද වෙන්නේ පින්වත්නි? දුක හට ගන්නවා. ඇති වෙලා නැති වෙනවා දේවල්. ඇති වෙලා නැති වෙන දේවල් වල බැඳෙනකොට දුකයි. නේ? එතකොට මේ දුක මේ භවයේම ඇති වෙනවා. දැන් මම මේ කිව්වේ සත්වයක් මැරිලා ආපහු සංසාරේ දිගින් දිගට යන හැටි නෙවෙයි. ජීවත් වෙලා ඉන්න සත්වයකට ඒ ජීවිත කාලේ පටිච්ච සමුප්පාදේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය මත කොහොමද දුක හටගන්නේ කියන එක. එතකොට මෙන්න මේක තේරුම් ගත්තා නම් කවුරු හරි කෙනෙක් මරණින් පස්සේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ නිවන තියෙන්නේ මරුණට පස්සේ කියලානේ. නේද? ඇයි ඒ බැනර් එහෙම දාන්න ඊට පස්සේනේ නිවන් සප ලැබීවා කියලා. නේද? ජීවත් වෙලා ඉන්න කාලේ කාටවත් එහෙම කියන්නේ නැහැනේ අපි. දැන් කාගේ හරි උපන්දිනයක් දවසේ කවුරු හරි කෙනෙක් ලොකු තෑගකුත් ඔතාගෙන ඇවිල්ලා කිව්වොත් ඔයාට නිවන් සප ලැබීවා කියලා. නේද? හොඳ වයින් දෙකක් අහගන්න පුළුවන් මේ තෑගත් අරගෙන ආපහු යන්න මට ඕනේ ඕබුන්ද කියන්නේ කියලා හිතයි. ඇයි? බොහෝ දෙනා සිටින ජීවත් වෙලා ඉන්න අයට නිවන් සප ලැබීවා කියුවා ඒක මරණය ඉක්මන් කිරීමක් හා සමානයි කියලා. නමුත් හරියට බැලුවොත් නිවන් දකින්න තියෙන දුක කෙලවර කරන්න තියෙන්නේ ජීවත් වෙලා ඉඳද්දි මරණම නෙවෙයි. එතකොට මරණය නවත්තන්න ඕන ජීවත් වෙලා ඉඳද්දි. සම්මුති මරණය කියන එක ඔබට මට නවත්තන්න බෑ. ඔබට මට විතරක් නෙවෙයි බුදුහාමුදුරන්ට නවත්තන්නත් බෑ. නේද? දැන් කවුරු හරි කෙනෙක් ඉපදුනා නම් මැරෙන්න නැතුව ඉන්න පුළුවන් නෑ. ඉපදුන සෑම සත්වයකටම පොදු ධර්මතාවය තමයි මරණය. හැබැයි ඔබට අපට හැකියාව තියෙනවා නැවත හිත තුල ගොඩනැගෙන සිතුවිලි නවත්ත ගන්න. මේ භවය තුලම ඔබ අත්විඳින මරණය නවත්ත ගන්න ඔබට හැකි. සිතිවිලි මැරෙන එක අත්හිටුවන්න ඔබට පුළුවන්. මරණය අත්හිටුවන්න නම් නවත්තන්න නම් මොකද කරන්න ඕන? මරණය නවත්තන්න නම් ඉපදෙන එක නවත්තන්න ඕන. නේද? ඉපදෙන එක නවත්තන්න ඕන. එතකොට අකුසල සිතිවිලි උපදින්නේ මේ මොහොතේ නම් ඒ මොහොතේ අකුසල සිතිවිලි උපදින එක නැවැත්තුවොත් මැරෙන එකත් නවතිනවා. මැරෙන එක කියන්නේ සිතිවිලි මැරෙන එකත් නවතිනවා. ඒ කියන්නේ ඉපදෙන්න දෙයක් නැත්තම් මැරෙන්න දෙයක්වත් නැහැ. ඉතින් අන්න ඒ විදිහට
ඔබට පුළුවන්කම තිබ්බොත් කෙලෙස් සිතුවිලි උපදින එක නවත්තන්න. ඒක තමයි ජයග්‍රහණය. පින්නතුනි, ජයග්‍රහණය කියන්නේ ඉපදිච්චේව මරලා දාන එක නෙවෙයි. ජයග්‍රහණය කියන්නේ ඉපදෙන්නේ නැතුව ඉන්න අවශ්‍ය වෙන විදිහට හිත හදාගන්න එක. ඒකයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ලෙඩක් හැදුනාට පස්සේ බෙහෙත් කරන එක හොඳයි. වඩාත්ම හොඳ මොකක්ද? වඩාත්ම හොඳ ලෙඩ නොවී ඉන්න එක. ඒකනේ. එහෙම ඉන්නකොට දොස්තර මහත්තුරුන්ට පාඩුයි, ඒක ඇත්තයි. හැබැයි වඩාත්ම හොඳ ලෙඩ නොවී ඉන්න එක. ලෙඩක් හැදුනාම බේත් කරන එක හොඳයි. නමුත් බේත් කරාට දොස්තර මහත්තයාට හෝ ලෙඩාට සහතිකයක් දෙන්න බෑ නැවත ලෙඩ නොවී ඉන්න ඒ බේත ප්‍රමාණවත් කියලා. හැබැයි ඔබට හැකියාව තිබ්බොත් ලෙඩ නොවී ඉන්න පුළුවන් වෙන විදිහට ඔබේ පැවැත්ම හදාගන්න, ඒක තමයි දක්ෂ. ඒක තමයි දක්ෂකම. ඒ නිසා ඔබේ හිත ලෙඩ නොවී තියාගන්න ඔබ මොකද කරන්න ඕන? පුළුවන් තරම් මේ උපාදානීය ධර්ම හේවත් බාහිර සමාජයේ අරමුණු පරිහරණය කරනකොට ඒ ආස්වාදයෙන් වැළඳ ගන්න යන්න එපා. ආස්වාදයෙන් වැළඳ ගන්න නැතුව ඒවා දිහා යථාර්ථවාදීව බලන්න. ඒ සෑම අරමුණක් දිහාම ත්‍රිලක්ෂණයෙන් බලන්න. ඒ හැම අරමුණක්ම අනිත්‍ය වෙන හැටි, අනත්ත වෙන හැටි බලන්න. අනිත්‍යක තමයි පින්වත්නි සාමාන්‍ය අපි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ කාරණා ටික ඒ විදිහට කිව්වට හරියට බැලුවොත් අනිත්‍ය වෙන්නේ ඇයි? අනිත්‍ය වෙන්නේම අනත්ත නිසා. නේද? අනත්ත කියන්නේ මොකක්ද? අනත්ත කියන්නේ Tamanට ඕන විදිහට පාලනය කරන්න බෑ කියන එකයි. දැන් යමක් Tamanට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්කම තිබ්බනම් ඒක අනිත්‍ය වෙයිද? වෙනස් වෙයිද? වෙනස් වෙන්නේ නැහැ. නේද? එහෙනම් අනත්තතාවයේ නිසාම තමයි අනිත්‍යතාවය ඇති වෙන්නේ. එතකොට ඒ අනිත්‍ය වූ දේවල් නිට්ටය වශයෙන් වැළඳ ගන්න යන ස්වභාවයත් මේ අනත්තතාවයේම අත්තතාවයේම ස්වභාවයක්. ඒ කියන්නේ අනිත්‍ය දේවල් නිට්ටය විදිහට වැළඳ ගන්න යන්නේම අර දෘෂ්ටියෙන් වැහිලා. මං කලින් කිව්වේ සංඥා විපල්ලාසය කියලා. ආත්ම දෘෂ්ටියෙන් වැහිලා. ඒතර ඒ දෘෂ්ටියෙන් වැහිච්ච නැති එක්කෙනා තේරුම් ගන්නවා මේක මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා. එහෙම පාලනය කරන්න බෑ කියලා දන්නවනම් එයා මොකද කරන්නේ? එවන් දේවල් හමුවේ එයා අනවශ්‍ය විදිහට පීඩා විඳින්න යන්නේ නැහැ. වෙනස් කරන්න බැරි දේවල් ආයාසයෙන් වෙනස් කරන්න දඟලන්නේ නැහැ. එයා යථාර්ථය තේරුම් අරගෙන උපේක්ෂක විදිහ බලන් ඉන්නවා. එතකොට ඒවා වෙනස් වුණාය නැතාය කියලා යාට දුකක් නැහැ. ඉතින් අන්න ඒකයි අපිත් කරන්න ඕන. මේ ලෝකේ ඔබත් සමග ඉන්න බොහෝ දෙනා ඔබ අපිව අතහැරලා යනවා. ඔබ අපි කොතරම් ආදරෙන් ආශාවෙන් ඒවයි බැඳුනත් අල්ලගෙන හිටියත් මමය මගේ කියලා කිව්වත් ඒවා අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ බඳු දේවල් වල උපේක්ෂක වෙන්න. ඒ තුල උපේක්ෂක වෙන තරමට ඔබට පුළුවන් නොඇලී නොගැටී ඉන්න. මොකද ගොඩක් අය Tamanට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතලා ඉවර වෙලා ඒව කරන්න ගිහිල්ලා අන්තිමේදී කරගන්න බැරි වෙනවා, එක්කෝ ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා. නේද? පාලනය කරගන්න පුළුවන් කියලා යම් මට්ටමකට පාලනය කරොත් අන්න මට ඕන විදිහට හිටියා කියලා සමහරට ඇලෙනවා. කරගන්න බැරි වුණාම ගැටෙනවා. හොඳම නිදර්ශනය අම්මලා තාත්තලා ළමයි සම්බන්ධයෙන් කරනකොට බලන්න. නේද?
කියන දේ අහගෙන ඉන්නකොට ඔන්න සමහර ළමයට ඇලෙනවා. නේ? කියන දේ අහන්නේ නැහැ නේ කියලා දැරිච්ච ගමන් ඔන්න ගැටෙනවා, ගහනවා, බනිනවා. එතකොට උපේක්ෂක වුණොත් ඇලීම් ගැටීම අඩු කරගත්තොත් අර දරුවාගේ ප්‍රතික්‍රියාව තුළ ඇතිවෙන චිත්ත පීඩාවන් අඩු කරගන්න පුළුවන්. ඉතින් මම ඒ ගැඹුරු දර්ශනය එතනදී මේ සරල උදාහරණයකින් කිව්වේ එහෙම නැතු දරුවන්ට හරි වැරද්ද කියලා දෙන්නේ නැතුව නිකන් උපේක්ෂක වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඉතින් ඒ වගේ මේ බාහිර සමාජයේ අපි වැළඳ ගන්න අරමුණු හමුවේ අපි ඒ යථාර්ථය දකින්න බලන්න. ඔබ මා අප කතරම් කැමති වුණත් අකමැති වුණත් පින්වතුනි මේ ලෝකේ ඇතිවෙන ස්වභාවයන් තියෙනවා. පිපෙන මල් පර වෙනවා, හැදෙන ගස් වෙනසෙනවා නේද? ඇහෙන ශබ්ද වියකී යනවා, දැනෙන ගඳ සුවඳ ඇති වෙනව නැති වෙනවා, දැනෙන රස ඇති වෙනව නැති වෙනවා. ඒවායේ අපි තණ්හාවෙන් බැඳිලා උපාදානෙන් ළඟට අරගෙන භවයේ විදිහට ළඟ තියාගෙන නැවත නැවත කෙලෙස් අවුස ගත්තොත් අන්තිමදී විනාශ වෙන්නේ අපිමයි. ඒ නිසා විනාශ නොවී ඉන්න නම් මොකද කරන්න ඕන? තණ්හාවෙන් නොබැඳී ඉන්න නම් මොකද කරන්න ඕන? හැම අරමුණක්ම ත්‍රිලක්ෂණයෙන් දකින්න. ආස්වාදයෙන් වැළඳ ගන්න නැතුව ආදීනවය දකින්න. ආදීනවය දකින්න කෙනා තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. තණ්හාවෙන් බැඳුන් නැති කෙනා ළඟට ගන්න. ළඟට ගත්තේ නැති දෙයක් රැඳෙන්නේ නැහැ, තියාගන්නේ නැහැ. තියාගත්තේ නැති දෙයක් නැවත නැවත හටගන්නේ. නැවත නැවත හටගන්නේ නැති දෙයක් ජරා මරණ වලට යන්නේ. ජරා මරණ වලට යන්නේ නැත්තම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නැහැ, දුකක් නැහැ. එහෙනම් දුක නැතුව ඉන්න තියෙන ක්‍රමය තමයි මොකද්ද? පරිහරණය කරන අරමුණු දිහා විදසුන් නුවණින් බලන එක. ත්‍රිලක්ෂණයෙන් බලන එක. බොහෝ දෙනා හිතන් ඉන්නේ බුදුදහම වැරදි කොනේ. ඇයි අනිත්‍යයි දුකයි අනාත්තයි කී හිතන්නේ ගියාම මේක මොන කන්දොස් ක්‍රියාවද දුකම ගැන හිතන්නේ කියලා. නමුත් බලන්න හරියට ගැඹුරින් හිතුවොත් ත්‍රිලක්ෂණය ගැන දකින්න කෙනා හැමදාම සතුටින්. ඇයි එයා යථාර්ථය දකිනවා. ඒ යථාර්ථය දකින නිසා එයා කිසිම දෙයක බැඳෙන්නේ නැහැ. කිසිම දෙයක ගැටෙන්නේ නැහැ. ඉතින් බැඳීම් ගැටීම් නැති තැන තමයි හැබැයි සුවය තියෙන්නේ. මොකද බැඳීම් තියෙන ගොඩක් අය හිතුවට බැඳීම් තියෙන තැන තමයි සතුට කියලා. බැඳීම් තියෙන තැනම දුක. ඇයි? බැඳින දේ මට අහිමි වෙයිද? මට නැති වෙලෙයිද කියලා බය තියෙනවා, සැකේ තියෙනවා. ඒ හැමතිස්සෙම බැඳිච්ච දේවල් ආරක්ෂා කරගන්න පෙළඹෙන එකයි. එතකොට හැමතිස්සෙම යාගේ හිතේ යටින් දෙවෙන දුකක් තියෙනවා. එහෙම බැඳීමක් නැති තැන, ගැටීමක් නැති තැන දුකකුත් නැහැ. අන්න ඒ දුක නැති තැන තියෙන සතුට. ඒ නිසා ත්‍රිලක්ෂණයෙන් ලෝකෙ දිහා බලන්න පුරුදු වෙන කෙනා හැමදාම ඉන්නේ සතුටේ. ඉතින් ඒ නිසා මේ සියලු දේවල් සම්බන්ධයෙන් ඔබ හොඳට කල්පනා කරලා හැම අරමුණක්ම විදර්ශනා කරන්න, වෑයම් කරන්න. ඇති වෙලා නැති වෙලා යනවා කියලා හිතන්න. එහෙම හිතලා ඉවර වෙලා හැමතිස්සෙම මෙන්න මේ වාක්‍ය තුන කටපාඩම් කරගෙන කියවන්න. අපේ පන්සලට ආගිය බොහෝම හොඳ ධර්මදර ඒ වගේම ප්‍රතිපත්තිකාමී මෑණි කෙනෙක් හිටියා, සිල්වියා ගුණතිලක කියලා. සෝවන් ඵලයටපත් වෙච්ච උපාසිකාවක් හා සමාන මහා ගුණ සම්භාරයකින් යුක්ත උත්තමාවියක්. ඒ අම්මා නිතරම කියපු වාක්‍ය තුනක් තිබුණා. නේතං මම නේසෝහමස්මි නමේසෝ අත්තා. මේක මගේ නෙවෙයි, මම නොවේ, මට අවශ්‍ය විදිහට පාලනය කළ හැක්කක් නොවේ. මේ පාළි වාක්‍ය තුන මතක තියාගන්න. නේතං මම නේසෝහමස්මි නමේසෝ අත්තා. තවත් විදිහකට කියනවා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඔන්න ඔය වාක්‍ය ටික එක සැරේට කිය. හිතට යම් කිසි ආසාවක් ඇති වෙන වෙලාවක හරි ඔය වාක්‍ය ටික කියන්න. තරහක් ඇති
ගෙදර රණ්ඩුවක් ඇති වෙච්ච වෙලාවක හරි ඕක කියන්න මතක් කර. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේද නොවේ. එහෙව් එකේ මම මේ අනිත් අය මගේ කරගෙන මට ඕන විදිහට පාලනය කරන්න යන්නේ කොහොමද කියලා ඔබට වැටහෙන්න ඕනේ. ඒකට අනිත් අය නිසා ඔබ ගැටෙනව නම්, දුක ඇති කරගන්නව නම්, ඒ සමනය කරගන්නත් ඒ දර්ශනය ඔබට ඒකාන්තයෙන්ම ඉවහල් වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි, නිතර දෙවේලේ ඔබ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නවා. ඒ ආස්වාදයෙන් වැළඳ ගන්න ඔබේ තණ්හා ගින්න දැල් වෙනවා. හරියට කරත්ත ගණන් පුරවල ගෙනාපු දර ගොඩකට ගිනි අවුලවල තියුවාම ඒ ඇවිලෙන ගින්නට පිදුරු තනකොළ පුළුම් වෙන දේවල් දැම්මහම ගින්න වැඩි වෙනවා වගේ, ඒක නිවිල යන්නේ නෑ වගේ. ඔබ නිතරම මේ ඇහැ කන නාසය ආදී ඉන්ද්‍රයන්ගෙන් ගෝචර කරගන්න රූප ආදී අරමුණු වල ආස්වාදයෙන් බැඳෙන්න ඔබේ රාග ගින්න, තෘෂ්ණා ගින්න වැඩිවීමයි වෙන්නේ. ඒ නිසා තෘෂ්ණා ගින්න වැඩි කරගන්න නැතුව ඒ ගින්න නිවා දාන්න නම් කළ යුතු දේ තමයි හැම අරමුණක් දිහාම ත්‍රිලක්ෂණයෙන් දකින්න වෑයම් කරන්න. අනිත්‍ය දුක අනාත්ම කියන තත්වයෙන් මෙනෙහි කරන්න වෑයම් කරන්න. එහෙම කරන තරමට ආස්වාදයේ වෙනුවට ආදීනව ඉස්මතු වෙනවා. ආදීනවේ ඇති තැන තෘෂ්ණාව ඇති වෙන්නේ නැහැ. තෘෂ්ණාවක් ඇති නැති තැන උපාදානයක් නැහැ. උපාදානයක් නැති තැන නවත භවයක් සකස් වීමක් නැහැ. නවත භවය සකස් වෙන්නේ නැති තැන උපතක් නැහැ. උපත නැති තැන විපතක් නැහැ. විපත තියෙන තැනයි දුක, විපත නැති තැන දුකක් නැහැ. අන්නේ දුකින් තොර ජීවිතයක් ගත කරන්න ඔබට මේ උපාදාන සූත්‍ර දේශනාව ඇසුරෙන් කළ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. මෝහක්ඛයෝ නිබ්බානං